නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත පින්නතුනි මේ අනවරාග්‍ර සසර ගමනක සැරිසරන අපට දුර්ලභම දෙයක් තමයි උතුම් සද්ධර්ම ශ්‍රවණය කියන දේ. ලෙහෙසියෙන් කෙනෙකුට ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශයක් ජීවිතය තුළ සැලසෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවන්හිදී ලෝකයේ තුළ වැඩිපුරම ප්‍රතිසන්දි ගැනෙන්නේ අබුද්ධෝත්පාද කාලවල. හැබැයි අපි අබුද්ධෝත්පාද කාලයක උත්පත්තිය නොලබා මේ බුද්ධෝත්පාද කාලයක් අද ලබාගෙන තිබෙනවා. බුද්ධෝත්පාද කාලයක නිකම්ම නෙමෙයි තේරුම් ගන්නට පුළුවන් වටපිටාවක මනුෂ්‍ය ජීවිතයක් ඇතිව සද්ධර්මයේ ඇහෙන තැනක අපි උත්පත්තිය ලැබලා තියෙන්නේ. නිසා මේ ගොඩාක් දුර්ලභ අවස්ථාවක අපි අප්‍රමාදීව ධර්මයේ තේරුම් ගන්නට උත්සාහවත් වන්නට අවශ්‍යයි. එනිසා මේ දහම් කරුණු විමසනකොට ඇතැම් විටක අපිට හැඟෙන්නට තේරෙන්නට පුළුවන් මේ ධර්මය ගැඹුරුයි කියලා. ඒ වගේම නොඑක් විෂය පරාසයන් ඔස්සේ පැහැදිලි කරන නිසා තේරුම් ගන්නට අපහසුයි කියලා. නමුත් ඔබ උත්සාහවත් වන්නට ඕනේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට මේ දේශනාවන් ඔස්සේ කරුණු උකහා ගන්නට. අපිට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව විමසා බලනකොට විවිධ පර්යායන්ගෙන් කරන ලද දේශනා දකින්නට පුළුවන්කම තිබෙනවා. විවිධ පර්යායන්ගෙන් කියලා කියන්නේ විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරමින් විවිධ ආකාරයටයි භාග්‍යතුන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එතකොට ඒ සත්වයින්ගේ ඉන්ද්‍රිය නානත්වය අනුව දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මය අපට තේරුම් ගන්නකොට ඒ බොහෝ පරයායන් ශ්‍රවණය කිරීම තුළින් ඒ ඥානය උපදවා ගැනීමේ පහසුවක් තිබෙනවා. අන්න ඒ නිසායි ඔබ ධර්මදේශනාවන් ශ්‍රවණය කරනකොට ඒ විවිධ දහම් පරයායන් පිළිබඳව හඳුනා ගනිමින් ධර්ම ශ්‍රවණය කළ යුතු වන්නේ. ඉතින් අපි දිගින් දිගටම සාකච්ඡා කළේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන ඒ දහම් කරුණු සාකච්ඡා කිරීම විදිහට. පටිසම්භිදා මග්ග ප්‍රකරණය පිළිබඳව අපි මීට පෙර හඳුනාගෙන තිබෙනවා. ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි මූලික වශයෙන් අපට දකින්නට ලැබෙනවා පළමුවෙන් තෙසැත්තෑ ඥානයන් පිළිබඳව. ඒ ආකාරයට පවත්වන ඥාන විභාගයේ නැතිනම් ඥානයන් බෙදා දැක්වීම තමයි අපි තේරුම් ගන්නේ. ඒ ආශ්‍රිතව විග්‍රහ වන විවිධ ධර්ම කරුණු පිළිබඳව අපි මෙහිදී විමසා බලනවා. ඒ ධර්ම කරුණු ආශ්‍රයෙන් නිර්වාණගාමිනී ප්‍රතිපදාව කොහොමද පැහැදිලි කරගන්නේ කියන දැක්ම ඇතිව. ඉතින් අපි අවසාන වශයෙන් ඥාන පංචකයක් පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුනා. මේ ඥාන පංචකය පිළිබඳව කතා කරනකොට ඒ පහාන පරිඥාදී ධර්මයන් පිළිබඳවයි අපි කරුණු විමසන්නට යෙදුනේ. ඉතින් අද සුවිශේෂ කාරණාවන් තිබෙනවා අපිට සාකච්ඡා කරන්නට. ඒ තමයි පටිසම්භිදා ඥාන පිළිබඳව. එතකොට දැන් සිව්පිලිසිඹියාපත් කියලා කියනවා ඒ චතු පටිසම්භිදා කියන මේ ධර්මයන්. එතකොට සිව්පිලිසිඹියාපත් සහිතව අරහත් ඵලයටපත් වුණා කියලා අපි අහලා තියෙනවානේ. චලබිඥා සිව්පිලිසිඹියාපත් මේ වගේ වචන අපි නිරන්තරයෙන්ම අහන නිරතුරුව ශ්‍රවණය කරන වචන. එතකොට මොනවද මේ සිව්පිලිසිඹියාපත් කියන්නේ කියන එක පිළිබඳව නැත්නම් චතුපටිසම්භිදා කියන්නේ මොනවද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක් දන්නව අඩුයි. ඒ නිසාම විවිධ මිත්‍යා මතවාදයන් විවිධ මිත්‍යා දෘෂ්ටිහින් ඇති කර ගන්නවා මේ කරුණු කාරණා ඔස්සේ. අන්න ඒ නිසා මේ කරුණු නිර්වද්‍ය ලෙස අපි තේරුම් ගැනීම ඉතාම වැදගත්. පින්නතුනි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ සිව් පිළිසිඹියාපත් අනුව සරියුත්තර වහන්සේ විශේෂයෙන්ම මෙහිදී බෙදා දක්වනවා කතං අත්තනානත්තේ පඤ්ඤා අත්තපටිසම්භිදේ ඥානං. එතකොට අත්තපටිසම්භිදාව එක ඥානයක්. ඊට පස්සේ ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදේ ඥානං. ධම්මපටිසම්භිදාව තිබෙනවා ඒ ධම්මපටිසම්භිදා ඥානය. ඊට පස්සේ නිරුක්තිනානත්තේ පඤ්ඤා නිරුක්ති පටිසම්භිදේ ඥානං. නිරුක්තිනානත් ඥානය නිරුක්ති පටිසම්භිදාවේ ඥානය.
ඊට පස්සේ පටිභානත්තේ පඤ්ඤා පටිභාන පටිසම්භිදේ ඥානං පටිභාන පටිසම්භිදා ඥානය. එතකොට අත්ත පටිසම්භිදා ඥානය, ධම්ම පටිසම්භිදා ඥානය, නිරුක්ති පටිසම්භිදා ඥානය සහ පටිභාන පටිසම්භිදා ඥානය කියන මෙන්න මේ හතර ආකාර පටිසම්භිදාවන් තිබෙනවා. එතකොට මේ හතර තමයි සිව්පිලිසිඹියාපත් කියලා නැතිනම් චතුපටිසම්භිදා කියලා අපි හඳුනා ගනු ලබන්නේ. මෙහිදී මේ කරුණු පිළිබඳව අපි විනිශ්චය කරගන්නට අවශ්‍යයි. මොනවද මේ සිව්පිලිසිඹියාපත් කියන්නේ? මොනවද දැන් අර්ථනානත්වේ ඥානය කියලා කියන්නේ? කුමක්ද ධර්මනානත්වේ ඥානය කියලා කියන්නේ? මොනවද නිරුක්තිනානත්වේ ඥානය කියලා කියන්නේ? පටිභානනානත්වේ ඥානය කියලා කියන්නේ? කුමක්ද කියන එක පිළිබඳව අපි විමසා බැලීම ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ කාරණාව සරියුත්තරුන් වහන්සේ විසින්ම බෙදා දක්වනවා. මොනවද මේ ධර්ම කියන එක? සද්ධින්ද්‍රියන් ධම්මෝ, සද්ධාව කියන එක සද්ධා ඉන්ද්‍රිය ධර්මයක්. විරීන්ද්‍රියන් ධම්මෝ, විරීන්ද්‍රිය කියන එක ධර්මයක්. සතීන්ද්‍රියන් ධම්මෝ, එතකොට සතීන්ද්‍රිය කියන එක ධර්මයක්. සමාධීන්ද්‍රියන් ධම්මෝ, සමාධීන්ද්‍රිය ධර්මයක්. පඤ්ඤේන්ද්‍රියන් ධම්මෝ, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට සද්ධාව කියන එක ධර්මයක්. ඒකයි සද්ධින්ද්‍රියන් ධම්මෝ කියලා කිව්වේ. සද්ධාව නැමැති ධර්මයක් තිබෙනවා. ශ්‍රද්ධාව නැමැති ධර්මයක්. ශ්‍රද්ධාව නැමැති ස්වභාවයක් තිබෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ එක ධර්මයක්. වීරය කියලා කියන්නේ එක ධර්මයක්, එක ස්වභාවයක්. ඊට පස්සේ සතිය කියලා කියන්නේ එක ධර්මයක්. ඒ වගේම සමාධිය කියලා කියන්නේ එක ධර්මයක්. ප්‍රඥාව කියලා කියන්නේ එක ධර්මයක්. එතකොට සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ මේවා හඳුන්වනවා ධර්ම හැටියට. එතකොට දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව තමයි මෙතනදී මේ ධර්ම කියන විග්‍රහය යටතේ ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් මේක අවශ්‍ය නම් කෙනෙකුට බොජ්ජංග විදිහට කතා කරන්නට පුළුවන්. සති සම්බොජ්ජංගෝ ධම්මෝ, සති සම්බොජ්ජංග ධර්මයක් තිබෙනවා. එතකොට මේ ආදී ලෙස ඒ ධර්මයේ පිළිබඳව හඳුන්වන ආකාරයක්, ඒ ස්වභාවය පිළිබඳව හඳුන්වන ආකාරයක් වෙන. එහි ස්වභාව ලක්ෂණය තමයි ධර්මය කියලා කියන්නේ. එහි පවත්නා ස්වභාව ලක්ෂණය ධර්මයයි කියලා කියනවා. එතකොට මේ ධර්මයේ පිළිබඳව හඳුනා ගන්නකොට විශේෂම දේ තමයි අඤ්ඤෝ සද්ධින්ද්‍රිය. අඤ්ඤෝ සද්ධින්ද්‍රිය. සද්ධින්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය කියන්නේ එකක්. ඊට පස්සේ අඤ්ඤෝ විරීන්ද්‍රිය. වීරේන්ද්‍රිය කියන්නේ තවත් එකක්. ශ්‍රද්ධාව වීරය නෙමෙයි, වීරය ශ්‍රද්ධාව නෙමෙයි. මේ දෙක අතර තියෙන වෙනස දන්නවා. ඊට පස්සේ අඤ්ඤෝ සතීන්ද්‍රිය. සතීන්ද්‍රිය කියන්නේ තවත් එකක්. අඤ්ඤෝ සමාධීන්ද්‍රිය. සමාධීන්ද්‍රිය කියන්නේ තවත් එකක්. අඤ්ඤෝ පඤ්ඤේන්ද්‍රිය. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ තවත් එකක්. මෙන්න මේ විදිහට මේ ධර්මයන්ගේ තිබෙන ඉන්ද්‍රියන්ගේ තිබෙන වෙනස්කම් පිළිබඳව හඳුනා ගන්නු ලබනවා. මේ එකිනෙකට තිබෙන වෙනස්කම් පිළිබඳව හඳුනා ගන්නු ලබනවා. ඒ කියන්නේ ඒ ධර්මය ස්වභාව ලක්ෂණ විදිහට හඳුනා ගන්නු ලබනවා. ඒක තමයි ධර්මයේ පිළිබඳව දන්නාකම. ඒ ධර්මය අනිත් දෙයක් නෙවෙයි, එයටම අනන්‍ය වූ ස්වභාව ලක්ෂණයන්ගෙන් යුක්තයි කියන ඒ නුවණ එතන පිහිටා සිටිනවා. එතකොට යේන ඥානේන ඉමේ නානා ධම්මා ඥාතා, යම් කිසි ඥානයකින් නුවණකින් මේ නානත්වයේ වෙන්වෙන්ව ගියපු ධර්මයන් පිළිබඳව දැනගනු ලබනවා නම් තේනේව ඥානේන ඉමේ නානා ධම්මා පටිවිදිතාති, ඒ ඥානයෙන්ම මේ ධර්මය ප්‍රතිවිදිත නිසා, ඒ කියන්නේ දැනගත්ත නිසා තේන උච්චති ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදේ ඥාන, මේ ධර්මයන්ගේ තිබෙන වෙනස්කම පිළිබඳව දැනගත්ත නිසා ඒ නිසා කියනවා ධම්ම නානත්තේ ඥානය කියලා. ධර්මයන්ගේ තිබෙන නානත්වය පිළිබඳව දැනගත්තකම. එතකොට සද්ධේන්ද්‍රයන් ධම්මෝ, සද්ධාව කියන එක ධර්මයක්. මෙතනදී හඳුනාගත්ත ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ ධර්මයක්. එතකොට ශ්‍රද්ධාව නැමැති, සද්ධා ඉන්ද්‍රිය නැමැති මේ ධර්මයේ පිළිබඳව එයා ස්වභාව ලක්ෂණ විදිහට හඳුනාගත්තා. මේක ශ්‍රද්ධාව නැමැති ධර්මයක් තිබෙනවා. මේක වීරය නෙමෙයි, මේක සතිය නෙමෙයි, මේක සමාධිය නෙමෙයි, මේක ප්‍රඥාව නෙමෙයි, මේටම අනන්‍ය වූ ස්වභාවයක්. ධම්මෝ කියලා කියනවා මේ ස්වභාව අර්ථයකින්. ධම්මෝ කියලා කියනවා ස්වභාව අර්ථයකින්. තවත් තැනක ධර්ම රත්නය අපි හඳුන්වනවා. ධම්මෝ කියන වචනය තුළ දැන් ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි කියන්නේ ධර්මයේ සරණ යනවා කියලා.
එතකොට ධර්මය කියලා කියන්නේ එතනදී මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතේ ඒක තමයි ධර්මය කියලා හැඳින්වෙන්නේ. ඒ වගේම මෙතනදී සද්දේන්ද්‍රයන් ධම්මෝ කියලා කියනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට එතන ධර්ම කියලා කියන්නේ ස්වභාව ලක්ෂණයන්ගේ. එතකොට ඒවන් ධම්මෝ ඒවන් භාවී. එතකොට මෙබඳු ස්වභාව ඇත්තක් කියන අර්ථයෙහි යෙදෙනවා මේ ධම්ම කියන වචනේ. එතකොට සද්දේන්ද්‍රයන් ධම්මෝ කියලා කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැමැති මේ ස්වභාවය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැමැති මේ ධර්මය. එතකොට අනික් දේවල් වලින් වෙනස් ශ්‍රද්ධාව කියන්නේ මෙබඳු ස්වභාවයක් කියලා එයා ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙන් කරගන්නට දන්නවා. දැන් සිතක් උපදිනකොට පින්නතුනේ සාමාන්‍ය කෙනෙකුට සිතේ පවත්නා මේ ධර්මයන් හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නේ. සාමාන්‍ය කෙනෙකුට මේ සිතෙහි පවත්නා ධර්මයන් වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට මේ ශ්‍රද්ධාව නැමැති ධර්මයේහි පවත්නා වෙනස ඔහු දන්නේ නෑ. ඒ නිසා ඔහු පුද්ගල භාවයකින් බොහෝ සන්තතියක් තුළ ශ්‍රද්ධාවන්ත මිනිස්සෙක් කියන තැන ව්‍යවහාර කරනවා. හැබැයි ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය ධර්මයේහි ස්වභාවය පිළිබඳව ඔහු දන්නේ නැහැ. එතකොට ඒක අනිත් ඒවාගෙන් වෙන්කොට ගන්න දන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන එක අනිකුත් ධර්මයන්ගෙන් වෙන්කොට ගන්නට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්කොගෙම එකතුවක් විදිහට ලෝකෙ විඳින්නේ හැම වෙලාවකදීම පුද්ගල භාවයක්. මේ ධර්මයේ පිළිබඳව දන්නේ නැහැ. මේ ස්වභාව ලක්ෂණ පිළිබඳව වෙන් වශයෙන් හඳුනන කම ඇත්තේ නැහැ. අන්න ඒ නිසා ඒ නොහඳුනන කම නිසා මේ ඔක්කොගෙම මේ සියලු දේවල් වලින් සමංගී පුද්ගල බවක් අපි උපදව ගන්නවා. නමුත් ධර්මයේ පිළිබඳව දැනගන්නකොට ධම්මනානත්තේ ඥානෙ තියෙනකොට ඒක නා දන්නවා මේක ධර්මයක්. මෙහි ස්වභාව ලක්ෂණය මේකයි. එතකොට අර සත්පුද්ගල ඉක්මවා සත්පුද්ගල භාවයන් ඉක්මවා යන ධර්මයන් පිළිබඳව දක්නා නුවණක් එතන තිබෙනවා. දැන් ඒ ධම්මනානත්තේ ඥානය පිළිබඳව විග්‍රහ කරන්නට උදාහරණයක් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම විභාගය අරගන්න. ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව මේ බෙදා දක්වන්නේ. එතකොට සද්ධේන්ද්‍රයන් ධම්මෝ ශ්‍රද්ධාව නැමැති මේ ඉන්ද්‍රිය ධර්මයක්. ශ්‍රද්ධාව ධර්මයක්. සද්ධේන්ද්‍රයන් ධම්මෝ කියලා කිව්වේ ඒකයි. එතකොට ශ්‍රද්ධාව නැමැති මේ ධර්මය වීරේන්ද්‍රයන් ධම්මෝ වීරේන්ද්‍රිය නැමැති මේ ධර්මය නැතිනම් වීරේන්ද්‍රිය නැමැති මේ ස්වභාවයක් තිබෙනවා. එතකොට එහි ස්වභාව ලක්ෂණ මේ විදිහටයි කියලා ඒ පිළිබඳ හාත්පස දන්නවා. ඒක තමයි ධර්මයේ පිළිබඳව දන්නේ. මේක අනික නෙමෙයි අනිකෙන් වෙන්කොට ගත්ත එහි ස්වභාවය පිළිබඳව හඳුනනකම තමයි මෙහි පවත්නා ධර්මය පිළිබඳව තිබෙන නුවණ. එතකොට මේ ධර්මයන්ගේ තිබෙන නානත්වය හඳුනනවා. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි අතර ශ්‍රද්ධාවයි සතියයි අතර සතියයි සමාධියයි අතර එතකොට මේ වීරයයි ශ්‍රද්ධාවයි අතර මේ එකිනෙකට අරගෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් අතර තිබෙන නානත්වය පිළිබඳව හඳුනා ගන්නු ලබනවා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව තිබෙන මේ නානත්වය පිළිබඳව හඳුනා ගැනීමේදී එයාට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ධර්මයන්ගේ තිබෙන එකිනෙකට යන වෙනස් යන ස්වභාවය. ඒ නිසා කියනවා ධම්ම නානත්තේ ඥානය කියලා. ධම්ම නානත්තේ ඥානය ධර්මයන්ගේ පවත්නා මේ නානා ස්වභාවය පිළිබඳව දන්නවා. ඒ නිසා තමයි සරියුත්තර වහන්සේ දේශනා කරන්නේ යේන ඥානේන ඉමේ නානා ධම්මා ඥාතා. යම් කිසි ඥානයකින් මේ නානා ධම්මා ඥාතා. මේ නානා ධර්මයන් පිළිබඳව දැනගත්තා නම් ඥානනය කරා නම් තේනේව ඥානේන ඒ ඥානයෙන් ඉමේ නානා ධම්මා පටිවිදිතාති. මේ නානා ධර්මයන් අවබෝධ කළා යයි. ඒ කියන්නේ අවබෝධ කළ නිසා තේන වුච්චති ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදා ඥාන. අන්න ඒ නිසා කියනවා ධර්මයන්ගේ නානත්වය හඳුනන නුවණ ධම්මපටිසම්භිදා ඥානය කියලා. ධම්මපටිසම්භිදා ඥානය. ඒතකොට ධම්මපටිසම්භිදා ඥානය මේ ධර්මයන්ගේ නානා ස්වභාවය නානා ලක්ෂණය පිළිබඳව දන්නා නුවණක් ඇති පුද්ගලයෙකුට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන දෙයක්. ඒකට ඒක සිත පිළිබඳව මනාව තේරුම් ගත්ත ඒ ධර්මයේ පිළිබඳව හඳුනන්නට තරම් තීක්ෂණ ප්‍රඥාවක් මිසක ඒක මේ නිකම්ම කෙනෙකුට පිහිටා සිටින දෙයක් නෙමෙයි. ඊට පස්සේ නැවත විග්‍රහ කරනවා ඊළඟ කාරණාව පිළිබඳව. මොකක්ද ඊළඟ කාරණා? අදිමොක්කට්ඨෝ අත්තෝ අදිමොක්ඛාර්ථය අදිමොක්ඛට්ඨෝ අත්තෝ කියලා කියනවා.
එතකොට අදිමොක්ඛාර්ථය අර්ථයක්. අදිමොක්ඛ නැමැති අර්ථය අර්ථයක්. යම් ධර්මයක් තිබෙනවා ඒ ධර්මයට අර්ථයක් තිබෙනවා. යම් කිසි ධර්මයක් තිබෙනවා ඒ ධර්මයට අර්ථයක් තිබෙනවා. මේ කාරණා ඔබ තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න. දැන් ශ්‍රද්ධාව නැමැති ධර්මයක් තිබෙනවා. ශ්‍රද්ධාව නැමැති ධර්මයට අර්ථයක් තිබෙනවා. අර්ථයක් කියන්නේ ඒ විසින් සිදු කරනු ලබන එයින් विद्यमान වන දෙයක් තිබෙනවා. දැන් අපි කියන්නේ අර්ථ සහිතයි කියලා කියන්නේ. ඒකට තේරුමක් තියෙනවා. තේරුමක් කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඒකෙන් ප්‍රතිඵලයක් තියෙනවා. නැතිනම් එහි ස්වභාව ලක්ෂණයන් विद्यमान වන විදිහක් තිබෙනවා. දැන් ශ්‍රද්ධාව කියන්නේ ධර්මයේ විතරයි. ශ්‍රද්ධාව කියන්නේ ධර්මයේ විතර නම් ඒ ශ්‍රද්ධාව නැමැති ධර්මය ප්‍රකට වන විදිහක්, विद्यमान වන විදිහක්, विद्यमान වන අර්ථයක් තිබෙනවා. ශ්‍රද්ධාව කියන ධර්මයට අර්ථයක් හිමි. ඒ අර්ථය තමයි අදිමොක්ඛට්ඨෝ කියලා කියන්නේ. අදිමෝක්ෂාර්ථයෙන් යුක්තයි. ඒ ශ්‍රද්ධාව අදිමෝක්ෂාර්ථයෙන් යුක්තයි. එනිසා ශ්‍රද්ධාව කියන වචනයේ ශ්‍රද්ධාව කියන ධර්මය යම් තැනක පාවිච්චි වෙනවා නම් එහි අර්ථය තමයි අදිමෝක්ෂාර්ථය. අදිමෝක්ෂය කියන්නේ නිශ්චලව ගිය, තැම්පත්ව ගිය ස්වභාවය. එහි පිහිටා සිටින බවකින් යුක්තයි. නිශ්චලව එහි තැම්පත්ව පිහිටා සිටින බවකින් යුක්තයි. දැන් ශ්‍රද්ධාව කියන දේ ප්‍රසාදය කියන දේත් සමග තිබෙන දෙයක් නේ. ඒකට යම් තැනක බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට ශ්‍රද්ධාව තිබෙනවා නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව තිබෙනවා නම් ඒ ශ්‍රද්ධාව එහි අපිව නිශ්චල කොට පිහිටා තබනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුද්ධ යන සංඥාව පිළිබඳව අපි නිශ්චල කොට අපව පිහිටා තබනවා. අනේක තමයි ශ්‍රද්ධාවෙහි තිබෙන අදිමෝක්ෂ අර්ථය. එතකොට එහි නිශ්චලව පිහිටි ස්වභාවය තමයි අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට ශ්‍රද්ධාව කියන ධර්මය දැක්කගත්තා. ධර්මයේ විතරක් නෙමෙයි හඳුනාගන්නේ. ඒ ධර්මයේ තුල ප්‍රකට වන අර්ථය දන්නවා. ඒ තමයි අදිමෝක්ෂාර්ථය. ශ්‍රද්ධාව තුල තිබෙන අර්ථය තමයි අදිමෝක්ෂාර්ථය. යම් තැනක ශ්‍රද්ධාව තිබෙනවා නම් ඒ ශ්‍රද්ධාව තිබෙන තැන අදිමෝක්ෂය නැමැති අර්ථය පිහිටිනවා. එතකොට මේ අර්ථය පිළිබඳව දන්නා නුවණ අර ශ්‍රද්ධාව පිළිබඳව දන්නාකම මොකද්ද? ධර්මයේ පිළිබඳව දන්නාකම. ඒ ස්වභාවය පිළිබඳව දන්නාකම. ඒ ස්වභාවයෙන් සිද්ධවන යම් අර්ථයක් තිබෙනවා නම් ඒ අර්ථය පිළිබඳව දන්නාකම තමයි ඒ අර්ථ ඥානය කියලා කියන්නේ. ඒකයි අදිමොක්ඛට්ඨෝ කියලා කියන්නේ. අදිමෝක්ෂ අර්ථය ශ්‍රද්ධාව නැමැති ධර්මයේහි विद्यमान වන අර්ථයක්. ඒ අර්ථය පිළිබඳව දන්නා නුවණ. අර්ථය පිළිබඳව දන්නා නුවණ. එතකොට ඒ අදිමොක්ඛට්ඨෝ කියලා කියන්නේ ශ්‍රද්ධාව තුළින් අපිට ලැබිය හැකි දෙයක්. ඒකට ශ්‍රද්ධාව තුළින් ලැබිය හැක්කේ කුමක්ද? අදිමෝක්ෂාර්ථය. එහි අපිට ප්‍රසාදයට පත්විය හැකි. ප්‍රසාදයට පත්වීම තුළින් එහි නිශ්චල වෙනවා. එහි පිහිටා සිටිනවා. අවෙච්ඡප්පසාදේන සමන්නාගතයි කියලා කියනවා සෝතාපන්න ආර්යයන් වහන්සේ. එතකොට ආය සෙලවීමක් නැහැ. නිශ්චලයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝයා පිළිබඳව ආය සෙලවීමක් නැහැ. එතන නිශ්චලයි. එතන පිහිටා සිටියා. එතන ස්ථාවරත්වයටපත් වුණා. එනිසා එතන තිබෙන අදිමෝක්ෂය කියලා දෙයක්. දැන් කුසල චිත්තයන්ගේ පවා පටිච්චසමුප්පාද ආදී ධර්මයන් විග්‍රහ කරනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ අදිමොක්ඛ කියන වචනේ. දැන් උපාදාන පත්‍ය භවෝ කියලා අපි සාමාන්‍යයෙන් කෙලෙස් සහිත සිතුවිලි සිත්වල කතා කරාට උපාදාන පත්‍ය භවෝ කියන්නේ නැතුව කුසල චිත්තෝත්පාදයන් පිළිබඳව කතා කරනකොට අදිමොක්ඛ පත්‍ය භවෝ කියලා කියනවා. අදිමෝක්ෂ ප්‍රත්‍යයෙන් භවයේ සිද්ධ වෙනවා කියලා. එතකොට එහි නිශ්චල පිහිටා සිටි ස්වභාවය සිද්ධ කරනවා අදිමෝක්ෂය තුලින්. එනිසා ඒක ශ්‍රද්ධාවට හිමි දෙයක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ කුසල සිතක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ කුසල සිතක යෙදෙන චෛතසික ධර්මයක්. එතකොට ඒ ශ්‍රද්ධාව කියන්නේ කුසල ධර්මයක්. එතකොට ඒ ශ්‍රද්ධාව නැමැති කුසල ධර්මයේ තුල विद्यमान වන අර්ථය තමයි අදිමෝක්ෂාර්ථය.
අදිමෝක්ෂාර්ථය. අදිමෝක්ෂය කියලා කියන්නේ අර්ථයක්. ඒ අර්ථයේ ශ්‍රද්ධාව නැමැති ධර්මයේ තුලින් අපිට विद्यमान වෙන දෙයක්. ඒ නිසා අන්න ඒ පිළිබඳව දන්නා නුවණ තමයි ඒ අර්ථ ඥානය කියලා කියන්නේ. අර්ථ ඥානය. ඒකට නිකම්ම තේරුම පිළිබඳව දන්නා කම නෙමෙයි, එහි विद्यमान වන ස්වභාවයන් පිළිබඳව දන්නවා. ඊට පස්සේ විරීන්ද්‍රයන් ධම්මෝ කියලා කිව්වා. විරීන්ද්‍රිය තමයි ධර්මය කියලා කියන්නේ. විරීන්ද්‍රිය ධර්මයේ වෙනකොට එහි අර්ථය කුමක්ද? පග්ගහට්ටු අත්ථෝ. එතකොට පග්ගහට්ටු අත්ථෝ පග්‍රහාර්ථය තමයි අර්ථය බවට පත්වන්නේ. වීරයෙන් මොකද කරන්නේ? හැම වෙලාවකදීම සිත පග්‍රහ කරනවා. පග්‍රහ කරනවා කියලා කියන්නේ සිත ඔසවා තබනවා. සිත ඔසවා තබනවා. දැන් භාවනාවක් කරනකොට අපිට මේ සිතෙහි පවත්නා පග්‍රහය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක්. සිතට පග්‍රහ කරන්නට ඕනේ. ඒ කියන්නේ සිත ඔසවා තබන්නට ඕනේ. සිත සමහර වෙලාවට සිතෙහි ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන වට්ටලා දාන්න ඕනේ වගේම සිත ඇතැම් අවස්ථා තිබෙනවා සිත ඔසවා තැබිය යුතුයි. එතකොට වීරයෙන් කරන්නේ මොකද්ද? සිත ඔසවා තබනවා. නෑ ඔබට බැරි නෑ, ඔබට පුළුවන් මේ දේ කරන්න. ඒ නිසා ඔබ වීරය කළ යුතුයි. ඔබ හිටියොත් මෙපමණ සසර දුකක් ඔබට හිමි වෙනවා. ඔබට අපාය ගියොත් මෙච්චර දුකක් විඳින්නට සිද්ධ වෙනවා. එතකොට අපායේ දුක එයාට පෙන්වා දෙනවා. අපායේ බය පෙන්වා දෙමින් එයාට මේ මිදෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරනවා. ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව පෙන්වා දෙනවා. ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව සබ්‍රහ්මචාරීන් පිළිබඳව පෙන්වා දෙනවා. මේ ආදී ලක්ෂණයන්ගෙන් එයාට පුළුවන්කම තිබෙනවා සිත ඔසවා තබන්නට. දැන් වීරය කරනවා කියලා වීරය තමයි ධර්මය. වීරය කරනවා කියන එක තුල विद्यमान අර්ථය මොකද්ද? අර්ථය තමයි සිත වැටෙන්නට නොදී එය ඉලක්කය වෙත නංවා තබන කම. වීරය ඉන්ද්‍රිය ධර්මයක්. පග්‍රහය කියන එක අර්ථයක්. වීරේන්ද්‍රිය නැමැති ධර්මයේහි අර්ථයක් තමයි පග්‍රහාර්ථය. වීරය නැමැති ධර්මයෙන් සිද්ධ කරන්නේ පග්‍රහයයි. එතකොට යම් තැනක අපි වීරය උත්පාදනය කරගන්නකොට, වීරය උපදවා ගන්නකොට, වීරය උපදවනවා කියලා කියන්නේ සිත ඔසවා තබනවා කියන එක. වීරයක් අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? වීරයක් අපිට අවශ්‍ය වෙන්නේ සිත ලීනත්වයට හෝ උද්දච්චයට හෝ ඇදගෙන වැටෙනකොට. බොහෝ විට අපිට වීරය කියන දේ බලපවත්වන්නේ, වීරය කියන දේ අත්‍යවශ්‍ය වන්නේ හිත ලීනත්වයට යනකොට. ලීනත්වය කියලා කියන්නේ හිත හැකිලෙනකොට. අපිට කර්මන්නේ ස්වභාවයක් නැති වෙනකොට. දැන් අපිට භාවනා කරනකොට සමහර වෙලාවට හිතෙන්නේ දැන් නම් බෑ මේක කරන්න කියලා. ඔබට බණ අහනකොට ඇතැම් විට හිතෙන්නේ දැන් නම් මේක කරන්න බෑ, අමාරුයි. අද වැඩ කරලා මහන්සි. අද ගොඩක් දේවල් කරා මේකත් ආය අහන්න අමාරුයි. දැන් අපිට ඒ පිළිබඳව ඇති වෙන හිතේ ලීනත්වයක්, හැකිලුණු ස්වභාවයක්, බෑ ඒක කරන්න කියලා. එතකොට අන්නේ හැකිලුණු ස්වභාවය තමයි ලීනත්වය. දැන් වීරය නැමැති ධර්මය අවශ්‍ය වෙන්නේ කොතනටද? අර හැකිලුණු සිතට. වීරය නැමැති ධර්මය අවශ්‍ය වෙන්නේ මොකටද? අර හැකිලුණු සිතට. එතකොට දැන් ඒ හැකිලුණු සිතට වීරය නැමැති ධර්මය අවශ්‍යයි අපිට. අවශ්‍යයි නම් අපිට මොකද්ද කරන්න ඕනේ? හැකිලුණු සිත නගා සිටවන්නට අවශ්‍යයි අපිට අවශ්‍ය ඉලක්කය කරා අරගෙන යන්න. අපිට ඒ හැකිලුණු සිත නගා සිටවන්නට අවශ්‍යයි. එතකොට අන්න ඒ නගා සිටවීම තමයි පග්‍රහාර්ථය. පග්‍රහ කරනවා අපි හිත ඔසවා තබනවා. නෑ ඔබ මේක කළ යුතුමයි. ඔබ අද ඔය මොහොතේ ඔක බෑ කියලා කිව්වට ඔබට මැරෙන්න වෙලාවක් එනවා. මැරෙන්න වෙලාව වෙනකොට ඔබට කියන්න අයිතියක් නැහැ. ඔබට කියන්න පුළුවන් කමක් නැහැ. මම මේ වැඩ ටික දැන් කරලා මට හරි මහන්සි, මං තව ටිකකින් මැරෙන්නම් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මරණය ඔබ කරා පැමිණෙනවා. එහෙනම් මේ මරණයට ප්‍රථමයෙන් මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නට ඕනේ. දැන් මොකද්ද මේ කරන්නේ? ලීනත්වයට ගියපු හිත ඔසවා තබනවා නෑ. මේක කොහොම හරි කළ යුතුයි කියලා අපි යාට පෙන්වා දෙනවා. ඒ තමයි වීරයේ තිබෙන ලක්ෂණය. ඒ තමයි පග්‍රහාර්ථය. ඔබ මේක කළ යුතුයි. මෙන්න මේ හේතුව නිසා අපි හිත ඔසවා තබනවා ඒ අරමුණට. එහි වටිනාකම අපි පෙන්වා දෙනවා. ඔබ මේ විදිහට හිත දියුණු කිරීම තුළ ඔබට මේ විදිහේ ලෞකික, මේ විදිහේ ලෝකෝත්තර අර්ථ සම්පාදනය සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ සිත දියුණු කළ යුතුයි. එනිසා ඔබ සිත වැඩි යුතුයි. ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ මෙබඳු ගුණධර්ම පූර්ණේ කරපු මහෝත්තමයන්න් වහන්සේ නමක්.
මට ධර්මය අවබෝධ කරගන්න කොච්චර මම අද මහන්සි විය යුතුද? මහ බෝධිසත්වයන් වහන්සේ මට ධර්මය අවබෝධ කරන්නට, මට බණපදයක් කියලා දෙන්නට අනන්ත අප්‍රමාණ සසර ගමනක කෙනෙක් නොවිඳිනා දුක් විඳා. අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන් කැපකිරීම කරන්නේ මේ ජීවිතේ විතරයි. හැබැයි මහ බෝධිසත්වයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා. ඇස් හිස් මස් ලේ දන් දුන්නා. කෙනෙකුට කළ නොහැකි කැපකිරීම කළා. ඒ කුමක් නිසාද? අපිව සසර දුකින් එතර කරවන්නට අවශ්‍ය නිසා. එතකොට ඒසා පාරමිතා පුරලා ඒසා දුක් විඳලා අවබෝධ කරගෙන අපට දේශනා කළ මේ ප්‍රතිපදාව මම අද ලාමක වුණ මහන්සියක් නිසා, කාමයක් නිසා, වෙන යම් දෙයක් නිසා මම මේක නවතාලිය යුතුද? නෑ, මම මේක කෙසේ හෝ කළ යුතුයි. දැන් මේ විදිහට අපි හිතනවා. අපි මේ විදිහට විතර්ක පවත්වනවා. මේ විදිහට හිතනකොට විතර්ක පවත්වනකොට මේ මොකද්ද කරන්නේ? අර හැකිලී ගිය හිත අරමුණට නංවා තබන ස්වභාවය තමයි මේ ඇති කරගන්නේ. හැකිලිලා ගිහිල්ලා තියෙන හිත අපි අරමුණට නංවා ගන්නවා. අපේ භාවනාවට කර්මන්නේ බවට නැවත පත් කර ගන්නවා. අන්න ඒ අවස්ථාව තමයි පින්නතුනේ අර්ථයක් කියලා කියන්නේ. පග්‍රහ අර්ථය. දැන් ඔබට පැහැදිලි වීරය ඉන්ද්‍රිය කියන්නේ ධර්මයක්. වීරය නැමැති ඉන්ද්‍රිය නැතිනම් ඒ ධර්මය තුල සිද්ධ වෙන දෙයක් තමයි පග්‍රහ නැමැති අර්ථය. වීරය මූල ධර්මය, එහි ස්වභාවය තමයි වීරය කරන කම. හැබැයි එහි අර්ථය තමයි ඒ තුල සිද්ධ වෙන කාර්යය තමයි සිත ඔසවා තැබීම. හැකිලුණු සිත ඔසවා තැබීම. ඒක ඇතුලේ සිද්ධ වෙන්නේ ඒකයි. නිසා වීරය නැමැති ධර්මයෙන් සිදුවන කාර්යයක් තිබෙනවා. වාහනයෙන් සිදුවන කාර්යයක් තිබෙනවා. එහි ප්‍රවාහනයක් කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට වාහනේ නැමැති ධර්මය ඒක තමයි ස්වභාවයෙහි. හැබැයි එහි යෑම, එමගින් සිද්ධ කරන ප්‍රවාහනේ, එහි අර්ථය. ඒ වගේ වීරය නැමැති ධර්මය එතුලින් සිද්ධ වෙන දේ තමයි අර්ථය බවට පත් වෙන්නේ පග්‍රහය. ඔසවා තැබීම. අරමුණට ඔසවා තැබීම. සමහර විට ඔබට මේ වචන නුහුරු වන්නට පුළුවන්. පග්‍රහ කිරීම, පග්‍රහ කිරීම. අපි අහලා තියෙනවා නිග්‍රහ කිරීම. නිග්‍රහ කිරීමෙහි අනිත් වචනේ තමයි පග්‍රහ කිරීම. නිග්‍රහ කරනවා කියලා කියන්නේ හෙලා දකින්නවා කියන එක. පග්‍රහ කරනවා කියන්නේ ඔසවා තබනවා කියන එක. එතකොට පග්‍රහ කිරීම. එතකොට ඔසවා තබන අපි සිත. එතකොට ඒ වීරයෙහි තිබෙන ස්වභාවය තමයි හැම වෙලාවකදීම ඇද වැටෙන සිත නැවත නැවත අරමුණට ඔසවා තැබීම. ඒක තමයි එහි තිබෙන අර්ථය. අර වීරය නැමැති ධර්මයේහි පවත්න අර්ථය තමයි පග්‍රහය. එතකොට කෙනෙක් වීරය පිළිබඳව දන්නවා, වීරය ධර්මයේ පිළිබඳව දන්නවා, එහි වෙනස් යන ස්වභාවය පිළිබඳව දන්නවා. එමගින් විද්‍යමාන වන පග්‍රහය පිළිබඳව දන්නවා. එතකොට ඒකට කියනවා පග්‍රහ අර්ථය. පග්‍රහ අර්ථය පිළිබඳව දන්නා කම කියලා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය. සතිය කියන එක ඉන්ද්‍රියක් හැටියට ධර්මයක්. ඒක මූල ධර්මයක්, ස්වභාවයක්. සතිය කියන්නේ සිහිය කියන්නේ ධර්මයක්. එතකොට උපට්ඨානට්ඨෝ. එතකොට මේ උපස්ථාන අර්ථය සතිය කියන්නේ ඉන්ද්‍රියක්, ඒක ධර්මයක්. එහි අර්ථය තමයි උපට්ඨානට්ඨෝ කියලා කියන්නේ. එතකොට උපට්ඨානට්ඨෝ කියන එකෙන් උපස්ථාන අර්ථය උපස්ථායි සමීපේහි සිට පවත්නා දෙයක්. සිහියේ ස්වභාවය තමයි සමීපේහි තබා ගන්න ස්වභාවය. දැන් අපේ හිත නොඑක් වෙලාවට නොඑක් අරමුණු වල සැරිසරනවා. අතීතයේ අනුව සිට යනවා, අනාගතයේ අනුව සිට යනවා. අතීතයේ අනුව කොච්චර දුරට අපි හිත ගියාද කියලා දන්නෙත් නැහැ. අනාගතයේ අනුව කොච්චර දුරට අපි හිත ගියාද කියලා දන්නෙත් නැහැ. එතකොට මේ අතීත අනාගත දෙක අනුව අපේ සිත සැරිසරීම තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට මෙතනදී මොකද්ද කියන්නේ? පිලාපණය වෙනවා. අරමුණෙන් අරමුණට පා වෙනවා. අපිම දන්නේ නැහැ කොච්චර දුරකට ගිහිල්ලාද කියන හිත. සමහර වෙලාවට ඔබට අත්දැකීම් ඇති ඔබ වන්දනා කරන අවස්ථාවන් වලදී ඔබ සමහර දේවල් වලදී ඔබ පුරුද්දට ගාත ටික කියාගෙන ගිහිල්ලා ඔබේ හිත කොහෙද තිබුණේ කියලාවත් ඔබට මතක නැති අවස්ථා. එතකොට මේ මොකද්ද? මේ තමයි පිලාපණය. මේ අරමුණෙන් අරමුණට පාවෙමින් යනවා. හැබැයි එතන සිහිය නැහැ. සතිය නැති කම නිසා සතිය නැමැති ධර්මයේ विद्यमान වෙන්නේ නැහැ. සතිය කියලා කියන්නේ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා.
බොහෝ කල් කොට කීවා වූද කළා වූ දේද පිළිබඳව සිහි කරන කම තමයි සතිය කියලා කියන්නේ. එතකොට ඒක ඉන්ද්‍රිය ධර්මයක්. ඒක තමයි ධර්මය. එහි අර්ථය මොකද්ද? උප ဋ ාණට්ඨෝ එළඹ සිටින ස්වභාවය. එහි පිහිටි ස්වභාවය එළඹ සිටින ස්වභාවය තමයි සතියෙහි තිබෙන ලක්ෂණය උපස්ථානාර්ථය. එතකොට ඒ උපස්ථායි භාවය එළඹ සිටි ස්වභාවය තිබුණොත් ඒ පිළිබඳව දන්නවා. ඒ අරමුණේ සිහිය එළඹ සිටියොත් ඔබ හිතන්නේ මොකක් ගැනද කියන එක ඔබ දන්නවා. සිහිය නැති වුණොත් ඒ අරමුණ කොහෙ ගියාද කියන එක ගැනවත් ඔබට දැනුමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ සිහිය කියන එක විශේෂ අර්ථයක් කරනවා. ඒ තමයි උපස්ථානාර්ථය. දැන් සතිය පිළිබඳව කතා කරනකොට සති නිමිත්ත පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සති නිමිත්තේ චිත්තං උපනිබන්ධෙත්වා කියලා. සති නිමිත්තේ චිත්තං උපනිබන්ධෙත්වා. සති නිමිත්තේ සිහිය ස්ථාපනය කරලා ගැට ගහලා බන්ධනය කරලා. එතකොට එතන පිහිටවල හොඳට. එතකොට සිහිය පිහිටුවීමෙන් මොකද්ද වෙන්නේ? අපේ හිත පිළිබඳව අපිට හොඳට දැනුමයි අතීත අනාගතය අනුව සිත යන්නේ නැහැ. වර්තමානයේ තුල අපිට හිත පවත්වා ගන්නට ඒක උපක්‍රමයක් බවට පත් වෙනවා. එතකොට අතපය දිගහරිනකොට අපිට ඒ පිළිබඳව පවත්වන සිහියක් තියෙනකොට අපිට අත දිගහරින බවට සිහියයි, දෙයක් ගත්ත බවට සිහියයි. එතකොට ඒ උපස්ථානාර්ථයක් තිබෙනවා. එහි එළඹ සිටි ස්වභාවයක් තිබෙනවා. එළඹ සිටි ස්වභාවය ඇති තැනක ඒක අමතක වෙන්නේ නැහැ. එළඹ සිටි ස්වභාවය නැත්තම් තමයි ඔබ ගත්ත දේවත් මතක නැහැ. ඇයි? එතන එළඹ සිටි ස්වභාවයක් නැහැ මනසේ. එතන එළඹ සිටි ස්වභාවයක් නැහැ. දැන් ඔබ සමහර විට අරමුණක් දකින අරමුණේ තිබෙන දේවල් පිළිබඳ ඔබට එළඹ සිටි ස්වභාවයක් නැත්තම් මොකද වෙන්නේ? ඉදිරිපස තියෙන දේ පොදු දැක්මක් විදිහට ඔබ දැක්කට ඔතන තියෙන එක පුංචි දේ ඉඳලම ඔබට ඒක ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි ඔබ දන්න ඔබ ඉදිරිපස තියෙන ඒ දේවල් වල තියෙන ස්වභාවයන් පිළිබඳව හොඳට ඔබට අභිමුඛ කොට පිළිටවන්නට පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? ආපහු ඔබට ගිහිල්ලා ඒක සිහිපත් කරන්නත් පුළුවන්කම තියෙනවා. දැන් ඔබ දකින දේ පිළිබඳව ඔබට ඒ විදිහට සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි දැන් මෙතන ගත්තොත් එහෙම ඔබ මේ රූපේ දිහා බලාගෙන ඉන්නවා මේ වෙලාවේදී. ටීවී එකේ පෙනෙන දර්ශනය වෙන රූපේ දිහා ඔබ මේ වෙලාවේදී බලාගෙන ඉන්නවා. එතකොට ඔබට මේ පිළිබඳව විශේෂ අරමුණු ඇත්තේ නැහැ. එතකොට හැබැයි දැන් ඔබ මේ පිළිබඳව විශේෂ අරමුණකින් ග්‍රහණය කළොත් එහෙම ඔබට ඊට පස්සේ මේ පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් මෙතන මේ තබා තිබෙන මේ මයික්‍රොෆෝනේ ඔබට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් කියපු නිසා ඔබේ අවධානය ප්‍රධාන වශයෙන් ඒකට අභිමුඛ කොට එළඹ සිටි දෙයක් විදිහට ඔබ සිහිපත් කරනවා. ඒ බව නිසා ඔබට මොකද්ද පුළුවන්කම තියෙන්නේ? පස්සේ ඒක ගැන සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය ගැන අවධානයක් යොමු නොවුණු එළඹ සිටි නොසිටි පුද්ගලයෙකුට මොකද වෙන්නේ? පස්සේ අවස්ථාවක ඇහුවොත් එහෙම ඒ බණ කියන වෙලාවේ තිබුණ දේ ඔබ දැක්කද කියලා ඇහුවොත් ඔහුට කියන්න දෙයක් නැහැ. ඇයි? එළඹ සිටි ස්වභාවයක් නැහැ. ඒක උදාහරණයක් හැටියට මම මේ පැහැදිලි කරන්නට මේ කාරණාවේ අර්ථය තේරුම් ගන්නට ඔබට කිව්වේ. දැන් එළඹ සිටි ස්වභාවය කියලා කියන්නේ අන්න ඒ බඳු ස්වභාවයක්. උපස්ථාන අර්ථය කියලා කියන්නේ අන්න ඒකට. ඒක නැවත සිහි කරන්න පුළුවන් මට්ටමක් තිබෙනවා. එතකොට සතිය කියන්නේ ධර්මයක්. ඒ සතිය නැමැති ධර්මයේහි අර්ථය තමයි උපස්ථානාර්ථය. උප ဋ ාණට්ඨෝ අත්ථෝ කිව්ව එකයි. උපස්ථානාර්ථය අර්ථයයි. සතිය ධර්මයයි උපස්ථානාර්ථය අර්ථයයි. උපස්ථානාර්ථය නැතිනම් ඒක සිහිය බවට පත් වෙන්නේ නැහැ. උපස්ථානාර්ථය නැත්තම් මේක සිහිය බවට පත් වෙන්නේ. උපස්ථානාර්ථය තිබ්බොත් තමයි ඒක සිහිය බවට පත් වෙන්නේ. නිසා භාවනාවේදී අනිවාර්යයෙන්ම උපස්ථානාර්ථය තියෙන්නට ඕනේ. ඒ කියන්නේ සිහිය තියෙන්නට ඕනේ. ඒ එළඹ සිටි ස්වභාවය අපිට තියෙන්නට එපේ. දැන් තමන්ගේ හිත පවතින්නේ මොන මට්ටමකද? දැන් කෙලෙස් සහිත සිතක් නම් කෙලෙස් සහිත සිත පිළිබඳව අපිට දැනගන්න එපේ. මේක ලෝභය අනුව යනවා, මේක ද්වේෂය අනුව යනවා, මේක මෝහය අනුව යනවා, මේක කුසලය අනුවයි යන්නේ. අපිට මේ සිත පිළිබඳව දන්නාකමක් තියෙන්නට ඕනේ. ඒ දන්නාකමට ඒක ඇඟිල්ල දික් කරලා පෙන්වන්නේ මොකද්ද? ඒ පෙන්වන්නේ එතන සිහිය තිබුණොත්. එහෙම නැත්නම් සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා ඔබ දන්නේවත් නැතුව. අකුසල විතර්ක ආදී ඇති වෙලා නැති වෙලා යනවා ඔබ ඒ පිළිබඳව දන්නේවත් නැතුව. ඒ සිහිය නැහැ. සතිය යෙදුනොත් ඔබට අකුසලයේ අකුසලයක් විදිහට පෙන්වා දෙනවා. කුසලයේ කුසලයක් විදිහට පෙන්වා දෙනවා.
අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන් පාලනය කරගන්නට ඒක පහසුවක් වෙනවා. ශ්‍රද්ධාව අධිමත්ව නොවි පවත්වා ගන්නට, වීරිය අධිමත්ව නොවි පවත්වා ගන්නට, මේ දේවල් සමව පවත්වාගෙන යන්නට උපකාර කරන දෙයක් තමයි සිහිය කියන එක. ඇයි එහි උපස්ථානාර්ථය තිබෙන නිසා. එයා ඉන්න තැන පිළිබඳව, එයා එළඹ සිටි තැන පිළිබඳව එයා දන්නවා. ඒ නිසා සිහිය කියන්නේ ධර්මයක්, සතීන්ද්‍රිය නැමැති ධර්මය. එහි අර්ථය තමයි උපස්ථානාර්ථය. ඒකයි උප ဋ ාණට්ඨෝ කියලා කිව්වේ. උපස්ථානාර්ථය. ඒ विद्यमान වන අර්ථය. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා සමාධි ඉන්ද්‍රියන් ධම්මෝ, සමාධි ඉන්ද්‍රිය ධර්මයක්. සමාධි ඉන්ද්‍රිය කියන එක ධර්මයක්. එතකොට එහි අර්ථය මොකද්ද? අවික්ඛේපට්ඨෝ අත්ථෝ. අවික්ෂේපාර්ථය. හිත වික්ෂේපයටපත් නොකොට සිතෙහි පවත්නා ඒකාග්‍රගත ස්වභාවය තමයි එහි අර්ථය. සමාධිය තමයි දියුණු කළ යුත්තේ. සමාධිය ධර්මයක්. සමාධිය දියුණු කිරීමේදී අවික්ෂේපාර්ථය අරමුණු වල හිත විසිරෙන්නට දෙන්නේ. අරමුණු වල හිත විසිරෙන්නට නොදී එක අරමුණක සිත පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. අන්න එතකොට හම්බ වෙනවා අපිට අවික්ෂේපය අර්ථයක්. සමාධිය ධර්මයක් අවික්ෂේපාර්ථයෙන් යුක්තයි. හිත විසිරීමට නොදී පවත්වා ගන්නා බව සමාධියට අයිති දෙයක්. එතකොට යම් ධර්මයක් තිබෙනවා නම් ඒක අර්ථයෙන් වෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ ධර්මය තුල අන්තර්ගත වූ ක්‍රියාකාරීත්වය තමයි අර්ථය කියලා කියන්නේ. ඒ ධර්මයේ තුල विद्यमान වන ක්‍රියාකාරීත්වය තමයි අර්ථය කියලා කියන්නේ. එතකොට ධර්මය දැනගත යුතුයි. එයින් සිද්ධ වෙන අර්ථය තේරුම් ගත යුතුයි. එතකොට තමයි ඒක මනාකොට සංප්‍රයෝග කරගෙන තමන්ගේ හිත පාලනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ මනාකොටම අවබෝධ කරගත්තා කියලා කියන්නේ අන්න එතකොට. ඒ ධර්මයේ පිළිබඳව දන්නවා, එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව දන්නවා. නිසා අර්ථය කියලා කියන එකට අපි රළු වශයෙන් මේකට තේරුමක් දුන්නොත් ඒ ක්‍රියාකාරීත්ව ගුණය. ඒ ක්‍රියාකාරී ගුණය තමයි අර්ථය කියලා අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට සමාධිය නැමැති ධර්මයක් තිබෙනවා. සමාධිය නැමැති ධර්මයේ අවික්ෂේපේ තමයි අර්ථය. වික්ෂේපය කියන්නේ විසිරුණු කමට. විසිරුණු හිතක් තමයි අපි එකඟ කළ යුත්තේ. අරමුණු අතර විසිරීලා තියෙන මේ අරමුණු වේගෙන් ග්‍රහණය කරමින් අපි කියන්නේ පන්දනං චපලං චිත්තං කියලා. හිත පන්දනය වෙනවා. සැලෙනවා. චපලං ඒක චපලයි. දුරක්ඛං රකින්න අමාරුයි. දුරක්ඛං දුන්නිවාරය වළක්වන්නට බෑ. දැන් ওই අරමුණේ හිතන්න එපා කියලා කිව්වට ඒක අහන්න කැමති නැහැ. ඒ නිසා සිටිය යුතු දේ හිතන්නේ නැහැ. නොසිටිය යුතු දේවල්ම කල්පනා කරන්නට පෙළඹෙන මේ හිත රකින්න කියන එක කරන්නට අමාරුයි. අන්න ඒ නිසා නානා අරමුණු වලින් හිත ගලවලා අරගෙන එක අරමුණක අපි තියන්නට ඕනේ. අන්න ඒකට අපි කියනවා චිත්ත සමතය වඩනවා කියලා. සමතය තුළින් තමයි අපිට සමාධිය උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. චිත්ත සමතය තුළින් සිත එකඟ කිරීම තුළින් එක අරමුණක පිහිටවන්නට උත්සාහවත් වීම තුළින් අපිට පුළුවන්කම තිබෙනවා සමාධිය දියුණු කරන්නට. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට. එතකොට ඒ සමාධිය ඇති කර ගැනීම කියන්නේ මොකද්ද? සිත විසිරෙන්නට නොදී එක අරමුණක පවත්වා ගන්නවා. දැන් උදාහරණයක් හැටියට ඔබ බලන්නකෝ අපි ආනාපාන සති භාවනාව වඩනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ආනාපාන සතිය වඩනකොට අපි ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව අපි සිහිය පවත්වාගෙන සති නිමිත්ත තුළ සිත පිහිටවගෙන අපි වාසය කරනවා. ඒතකොට දැන් වෙන විතර්ක ආවොත් මොකද්ද වෙන්නේ? කමඨහණෙන් හිත පිටට ගියා කියලා අපි කියන්නේ. ඒතකොට අපිට ප්‍රකට වෙන්න ඕනේ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පමණයි. ඒතකොට හිත ඒ ඔස්සේම සංසිඳවන අනිත් නිමිති ඔක්කොම හිතෙන් අතහැරලා. එතකොට අපි දෙන නිමිත්තේ පමණක් ඒකාග්‍රගත කරනකොට එක එක නිමිති පිළිබඳව අපි මානසිකාරයේ පවත්වන්නේ නැතුව ඉන්නකොට මේ නිමිත්ත විතරක් ග්‍රහණය කරගෙන ඉන්නට හිත පටන් ගන්නවා. අන්න එතකොට හිත ඒකාග්‍රගතයි කියලා කියනවා. හිත එක අරමුණක ස්ථාපනය කරලා තියාගන්නට පුළුවන්කම තියනවා කියලා. ඒ තමයි සිතේ එකඟ බව අපි ඇති කරගන්න විදිහ. එතකොට ඒ තමයි සමාධිය උපදවන විදිහ. සමාධිය ඉපදුවාම සමාධියේ තියෙන මොකද්ද? අවික්ෂේපාර්ථය. කෙනෙක් බුද්ධානුස්සතිය වඩනවා. බුද්ධානුස්සතිය වඩනකොට මොකද වෙන්නේ? දැන් එක එක අරමුණු යාගේ හිතට එන්නේ නැතුව බුදු ගුණ නැමැති එකම මානසිකාර වීතිය තුළ යාගේ සිත
එකඟයි. එතකොට මේ සියලු භාවනාවන්ගෙන් එකතු වෙලා ආපු අර්ථයක් තිබෙනවා එතන. ඒ තමයි අවික්ෂේප අර්ථය. දැන් සමාධිය කියන්නේ ධර්මයක්. සමාධිය නැමැති ධර්මයේ උපදවන්න තමයි අපි මේ කමඨහන් අපි හිතමුකෝ කමඨහන් 40ක් වඩනවා කියලා. කමඨහන් 40ක් වඩන්නේ සමාධිය නැමැති ධර්මයේ උපදවන්නට. සමාධිය විවිධාකාරයෙන් උපදවන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේකේ එකම අර්ථයක් අපට ලැබෙනවා. මොකද්ද ලැබෙන අර්ථය? අර්ථය තමයි අවික්ඛේපට්ඨෝ කියන එක. අවික්ෂේපාර්ථයක්. හිත විසිරෙන්නේ නැතුව එක තැනක හිත පිහිටලා තියෙනවා. එතකොට සමාධිය කියන එක අපිට බෙදා දක්වන්න පුළුවන්. සමාධිය නැමැති ධර්මයේහි ભેදේ තිබෙනවා. එහි උපචාර සමාධි, අර්පණා සමාධි ආදී ලෙස සමාධිය අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි කොතනක වුණත් සමාධිය නම් එහි विद्यमान වන ක්‍රියාකාරී අර්ථය කුමක්ද? අවික්ෂේපාර්ථය. අරමුණු වල විසිරුනේ නැති නොවිසිරුණු ස්වභාවය තමයි එහි विद्यमान වන අර්ථය. එනිසා සමාධිය තිබෙනවා නම් සමාධියේහි අර්ථය තමයි අවික්ෂේපාර්ථය. සමාධියේහි අර්ථය එනිසා අවික්ෂේපයි, නොවිසිරුණු ස්වභාවය. සමාධියේහි අර්ථය තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නට අවශ්‍ය වන්නේ ඒ අවික්ෂේපාර්ථයෙන්. යම් තැනක සමාධියක් ගැන කතා කරනවා නම් එහි අර්ථය ගැන තේරුම් ගන්නට ඕනේ අවික්ෂේපාර්ථය. අර්ථය බලාගෙන තමයි අපි යමක් කරන්නේ. අර්ථය බලාගෙන තමයි අපි යමක් කරන්නේ. එතකොට අපි කර්මස්ථානයක් තෝරගන්නේ ඒ තුල विद्यमान වන ධර්මයේ තුලින් ලැබෙන අර්ථය දිහා බලාගෙන. සමාධිය නැමැති ධර්මයේ තුලින් विद्यमान වෙනවා අවික්ෂේපේ නැමැති අර්ථයක්. අනේ අර්ථය පිළිබඳව දන්නවා. අවික්ෂේප අර්ථය පිළිබඳව. ඒකට අවික්කේපට්ඨෝ කියලා කියනවා. ඊට පස්සේ ප්‍රඥාව කියන එක ඉන්ද්‍රියක්. ප්‍රඥාව නැමැති ධර්මයක් තිබෙනවා. ප්‍රඥාව නැමැති ධර්මයෙන් සිද්ධ කරන අර්ථය මොකද්ද? දසනට්ඨෝ. එයින් සිද්ධ කරන දර්ශනාර්ථයක්. දකින්න. පඤ්ඤා චක්කු කියලා අපි ඒ නිසා කියනවා. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ ඇහැක්. පඤ්ඤා චක්කු ප්‍රඥාව කියන්නේ ඇහැක්. එතකොට ඒ ප්‍රඥාව නැමැති ඇසෙන් දකින්න ලෝකේ නොදකින්න දේවල් ප්‍රඥාව නැමැති ඇසෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. එතනදී දකින්නවා කියලා කියන්නේ පින්නතුනේ ඒ පිළිබඳව අපි නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කිරීම. නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කිරීම තමයි දස්සනට්ඨෝ කියලා කියන්නේ, දර්ශනාර්ථය කියලා කියන්නේ. ඒව නැතිනම් ඒ දේවල් පිළිබඳව අපි රූපී විදිහට නුවණින් දකින්නවා කියන එක ගැන නෙමෙයි. රූපී විදිහට නුවණින් දකින්නවා කියන එක නෙමෙයි එතනදී කියන්නේ. එහි තිබෙන ස්වභාවයේ විදිහට අපි නුවණින් අවබෝධ කර ගැනීමම දර්ශන කෘත්‍යය. දැන් අපි සිතෙහි තිබෙන ප්‍රඥාවෙන් දෙයක් අපි දැනගන්නා බව එහි දර්ශන කෘත්‍යයක් සිද්ධ කරනවා. දැන් ඒක අපි ගත්තොත් එහෙම විඥානය කියලා කියනවා. විඥාණයෙන් කරන්නේ දැනගන්නා ස්වභාවය. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රඥාවෙන් සිද්ධ කරන්නේ ප්‍රකර්ෂයෙන් මේ ධර්මයේ පිළිබඳව දැනගන්නා ස්වභාවය. එතකොට විඥාන සහ ප්‍රඥාව කියන මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ තමයි ප්‍රඥාව වැඩි යුතු දෙයක්, විඥානයේ පිරිසිදු දැක්ක යුතු දෙයක්. විඥානය කියන්නේ පරිඤ්ඤය දෙයක්, ප්‍රඥාව කියන්නේ වැඩි යුතු දෙයක්. එතකොට හැබැයි මේ දෙකෙන්ම සිද්ධ කරලා තියෙන මොකද්ද? විඥාණයෙන් යමක් පිළිබඳව දැනගෙන තියෙනවා, ප්‍රඥාවෙන් ප්‍රකර්ෂයෙන් දැනගෙන තිබෙනවා. එතකොට සිතේ විඥාන කියන විඥානන ගතිය නැත්තම් විජානාති පජානාති කියන එකෙන්නේ විඥාන සහ පඤ්ඤා කියන මේ පද දෙක හැදෙන්නේ. එතකොට යම් තැනක විජානනේ නැත්තම් ඒ ධර්මයේ පිළිබඳ අපිට දැනීමක් ඇත්තේ නැහැ. රූපයක් පෙනුනට පෙනුන රූපය පිළිබඳව විජානනයක් නැත්තම් දැනගන්න බවක් නැත්තම් රූපයක් දැක්ක කියලා අපි හිතන්නේ කොහොමද? එතන විජානනයක් තියෙන්නට ඕනේ, දැනගන්න බවක් තියෙන්නට ඕනේ. එතන ප්‍රජානනයක් තිබුණොත් යම් තැනක ප්‍රජානනයක් තියෙනවා නම් ප්‍රජානනයෙන් කරන්නේ මොකද්ද? ඒද ඒ ධර්මයේ ප්‍රකර්ෂවත් අයුරින් දැනගන්න බව තමයි කරන්නේ. ඒ නිසා විජානනය සහ ප්‍රජානනය එක සමාන ධර්ම දෙකක්. එක සමාන ධර්ම දෙකක්. එතකොට දැන් හැබැයි ප්‍රජානනයේහි අර්ථය මොකද්ද? ඒ ධර්මයේ
එක සමාන වුණාට ඒ ධර්මයේ තිබෙන අර්ථය වුණාට ප්‍රජානනයේ හිදේ තමයි දසනට්ඨෝ දර්ශනාර්ථයෙන් යුක්තයි. අරක විඥානනාර්ථයක් තිබෙනවා දැනගන්න අර්ථයක් තිබෙන්නේ. මෙතන ප්‍රජානනය කියන එකෙන් දර්ශනාර්ථයක් සිද්ධ කරනවා. ඒ දේ නුවණින් දකිනවා. නුවණින් යථාර්ථවත් විදිහට තේරුම් ගන්න. ඒ තමයි ප්‍රඥාවෙහි තිබෙන අර්ථය. ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය ධර්මයක්. ඒ නිසා පඤ්චේන්ද්‍රයන් ධම්මෝ කියලා කියනවා. ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය ධර්මයක්. ඒ ධර්මයේ තුලින් සිදු කරනු ලබන ක්‍රියාකාරීත්වය තමයි දර්ශනය නැමැති ප්‍රඥාව. ඒකේ ක්‍රියාකාරීත්වය තමයි දර්ශනය නැමැති ප්‍රඥාව. ඒ නිසා දසනට්ඨෝ කියලා කියනවා. ඒකේ දර්ශනාර්ථය තමයි ඒ සිද්ධ කරන ක්‍රියාකාරීත්වයේ බවට පත්වන්නේ. එතකොට දැන් අපි තේරුම් ගත්තා දැන් මෙතන කරුණු පහක් පිළිබඳව අපි විමසා බැලුවේ. තමයි ඉන්ද්‍රිය පහ පිළිබඳව තිබෙන නුවණ. එහි ස්වභාව ලක්ෂණ පිළිබඳව දන්නාකම. ඒකට කිව්වා අපි ධර්මය කියලා. එකිනෙකට අනන්‍ය වූ ලක්ෂණ පිළිබඳව තේරුම් ගැනීම තුළින් එහි නානත්ව ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නවා. ශ්‍රද්ධාව වෙනස්, ප්‍රඥාව වෙනස්, ශ්‍රද්ධාව වෙනස්, වීරිය වෙනස් මේ ආදී ලෙස එහි නානත්ව ස්වභාවයන් පිළිබඳව දැනගන්නවා. අන්න ඒ දේ දැනගන්නකොට ඒ පිළිබඳව හැඳින්වුවේ අපි ධම්ම නානත්තේ ඥානය පිළිබඳව. දැන් මේ විදිහට අර්ථය පිළිබඳව දැනගන්නකොට එතකොට එක අර්ථයට අනිත් අර්ථය වෙනස්. එක අර්ථයට අනිත් අර්ථය වෙනස්. සද්ධාව ධර්මයෙන් අපිට අදිමෝක්ෂාර්ථය ලැබෙන අදිමෝක්ෂාර්ථය. වීරයෙන් ප්‍රග්‍රහාර්ථය ලැබෙනවා. හැබැයි ශ්‍රද්ධාවෙන් ප්‍රග්‍රහාර්ථය ලැබිලා වීරයෙන් අදිමෝක්ෂාර්ථය ලැබෙන්නේ නැහැ. එතකොට මේ අර්ථයන්ගේ තිබෙන වෙනස් බව තේරුම් ගන්නවා. අර ධර්මයන්ගේ තිබුණු වෙනස් බව වගේම අර්ථයන්ගේ තිබුණු වෙනස් බව තේරුම් ගන්නවා. ඒ නිසා තමයි එයාගේ මනස එයා පවත්වන්නට දක්ෂයෙක් බවට පත්වන්නේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කිරීම පැත්තෙන්. ඒ ධර්මයන් පිළිබඳව හඳුනා ගන්නා නුවණ නිසා. එතකොට අර්ථයන් පිළිබඳව අපි ඒ විදිහටම නානත්වයේ විදිහට හඳුනා ගන්නට ඕනේ. ඒ අර්ථයන්ගේ තිබෙන නානා ස්වභාවය පිළිබඳව හඳුනා ගැනීම තමයි අර්ථ නානත්තේ ඥානය කියලා කියන්නේ. අත්ත නානත්තේ ඥානය, අත්පටිසම්භිදේ ඥාන. අත්පටිසම්භිදාව කියලා කියනවා. අර්ථය පිළිබඳව දන්නවා. එතකොට ධර්මයේ පිළිබඳව දන්නා නුවණ ඊට පස්සේ තිබෙනවා අර්ථය පිළිබඳව දන්නා නුවණ. ධර්මයේ පිළිබඳව දන්නා නුවණ සහ අර්ථය පිළිබඳව දන්නා නුවණ. එතකොට ඒ ස්වභාව ධර්මයන් පිළිබඳව දන්නවා. ස්වභාව ධර්මයන් තුලින් विद्यमान වන අර්ථයන් පිළිබඳව දන්නවා. ඒකට කියනවා අත්පටිසම්භිදාව කියලා. අර්ථ ප්‍රතිසංවිදාව. එතකොට මෙන්න මේ විදිහට ධර්මයේ පිළිබඳවත් අර්ථය පිළිබඳවත් දන්නා නුවණ තියෙනවා. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊටාම වැදගත් දෙයක්. ඒ තමයි යම්කිසි ආකාරයකට අද කාලය තුළ මේ බොහොම සාකච්ඡාවට බඳුන් වෙන දෙයක්. ඒ තමයි නිරුක්ති පටිසම්භිදා ඥානය කියන එක. නිරුක්ති පටිසම්භිදා ඥානය. නිරුක්ති. ඒක කොහොමද මේක සරියුත්තර වහන්සේ විග්‍රහ කොට දක්වන්නේ? පංච ධම්මේ සන්දස්සේතුං මේ පංච ධර්මයන් සන්දස්සේතුං මේ පංචවිධ මේ ධර්මයන් පිළිබඳව සන්දස්සේතුං කියන්නේ අනිත් අයට දැක්වීම සඳහා මේ පංචවිධ ධර්මයන් අනික් අයට ප්‍රකාශනය කිරීම සඳහා දැන් ශ්‍රද්ධාව කියන ධර්මය මට හඳුන්වා දෙන්නට පුළුවන් ක්‍රමයක් තියෙන්නට ඕනේ. ශ්‍රද්ධාව කියන ධර්මය මම අනිත් අයට හඳුන්වා දෙන ක්‍රමය සහ එහි තිබෙන ස්වභාවය අදිමෝක්ෂාර්ථය පිළිබඳව මම අනිත් අයට කියන්නට ඕනේ. මේක ධර්මයේ විදිහටත් මේකේ ධර්මයේ තුල ප්‍රකාශිත අර්ථයේ විදිහටත් පැහැදිලි කරන්නට ඕනේ. එතකොට ධර්මයේ විදිහටත් අර්ථයේ විදිහටත් ප්‍රකාශ කළාම තමයි ඒක මනා ප්‍රකාශනයක් බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි පංච ධම්මේ සන්දස්සේතුං මේ ධර්ම පහ අපි එක අනිත් අයට මනාකොට දැක්වීම සඳහා අනිත් අයට මනාකොට විභජනය කරලා බෙදා දක්වලා දැක්වීම සඳහා ව්‍යංජන නිරුක්තාපිලාපා ව්‍යංජන නිරුක්තාභිලාපා කියලා කියනවා. ව්‍යංජනයන් පිළිබඳව. ඒ කියන්නේ අක්ෂර බෙහෙදේ පිළිබඳව දන්නවා. අක්ෂර පිළිබඳව දන්නවා. එතකොට ව්‍යංජන නිරුක්තාපිලාභා ඒ නිරුක්ති පිළිබඳව දන්නවා. ව්‍යංජන සහ නිරුක්තීන් පිළිබඳව දන්නවා. එතකොට නිරුක්තියයි කියනකොට මේ
නිරුක්ති පිළිබඳව අපිට විශේෂයෙන් විමසා බලන්නට පුළුවන්කම තියෙනවා මොනවද මේ නිරුක්ති කියන්නේ කියලා. දැන් අපේ ව්‍යාකරණයේ පැත්තෙන් ගත්තාම නිරුක්ති පිටකය කියලා තියෙනවා. ඊට පස්සේ නිරුක්ති ක්‍රමවේදයන් තිබෙනවා. යම් කිසි වචනයකට එහි තිබෙන නිරුක්තීන් තිබෙනවා. ඒකට වචනයක් තිබෙනවා. ඒ වචනයෙහි යම් නිරුක්තියක් දක්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒක ව්‍යාකරණයට අනුකූලත් වන එහි අර්ථයට හානි නොපමුණවන දෙයක් තමයි නිරුක්තියයි කියලා කියන්නේ. එතකොට මේ පංච ධම්මේ සන්දස්සේතුන් මේ ධර්මතා පහ පිළිබඳව අනුන්ට දැක්වීම සඳහා යම්කිසි කෙනෙකු භාවිත කරන ව්‍යංජන නිරුක්ති අභිලාපනයක් තියෙනවා නම් ඒ ප්‍රකාශනයක් තිබෙනවා නම් අන්න ඒක තමයි මේ නිරුක්ති පටිසම්භිදා ඥානය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ කෙනකෙනාට හිතෙන මනෝවිකාරයන්ට හසුව ප්‍රකාශනය කරන මේ පදේ හැදෙන්නේ නැත්තේ මෙන්න මේ විදිහටයි කියලා අර පද පෙරලි කරන සාමාන්‍යයෙන් අර රස්ත්‍යාදුකාරයින් විසින් පද පෙරලි කරන ආකාරයට පද පෙරලීම නෙමෙයි නිරුක්ති අභිලාපේ ඥානය කියලා කියන්නේ. ඒ නිසා අපි ඒක තේරුම් ගන්නට අවශ්‍යයි. මේක බොහොම ගැඹුරු කාරණාවක් හැටියට අපි ඊළඟ දේශනාව තුළින් බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මේ නිරුක්ති අභිලාපේ ඥානය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්නට කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමින්වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමින්වහන්සේට, ස්වාමින්වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා ධර්මාශෝක නිහාල් මාලනී කන්තක යන මහත්මීන් විසින්. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් පළමුවෙන් සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා පරලෝසපත් මියුරෙල් අබේවික්‍රම ඒ මහත්මියට, ඒ වගේම රෙනෝල්ඩ් අබේවික්‍රම පියතුමාණන්ට, ඒ වගේම සීවලී අබේවික්‍රම සහෝදරයා, ඒ වගේම සනාතා ජයවර්ධන සහෝදරියට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පරලෝ යන්නට යෙදුණු ඒ නම් සඳහන් කළ ඥාතීන් ඇතුළු ඔබ සෑම සිළු දෙනා නමින්ම වර්ග පරම්පරානුයාත සිළු ඥාතීන් සිහිපත් කරගන්න. ඒ සියලුම ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ධර්මාශෝක නිහාල් මාලනී කන්තක යන ඒ මහත්මීන් විසින්. ඒ පින්වත් සෑම සිළු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.